සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා. සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා. සූරු ආයතන අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වුණු වීම සම්බන්ධව එතකොට අද දිනේ තමයි මේ පාඨමාලාවේ 4 වෙනි දිනය මේ ඔයගොල්ලෝ පාඨමාලාව කරපු ජගත් සර්ට සූරු අධ්‍යාපන ආයතනයේ නිරෝධායන ලක් වෙන සිදු වුණා. ඒ නිසා මම ඒ පාඨමාලාව ඔයගොල්ලන්ට කිසිම බාධාවකින් තොරව සිදු කරගෙන යන්න කටයුතු කරනවා. ඒ නිසා එන ගැටලුවක් ඇති කරගන්න එපා. මම මේ මසුරු ආයතනයේ සූරු අධ්‍යාපන ආයතනයේ පරිගණක hardware computer hardware course එක සහ advanced course එක ඒ වගේම networking පාඨමාලා සම්බන්ධව ඉගෙනීම් කටයුතු කරන්නේ මා විසින්. එතකොට මම ඉන්දික කස්තුරත්න. එතකොට ඔයගොල්ලන්ට ඒ සඳහා දැනුම ලබා දීමට කටයුතු කරනවා. ඒක අපේ පාඨමාලාවේ 4 වෙනි දවසේ අපේ මාතෘකාව ඉන්ටර්නෙට්. ඒකට අපි බලමු අපි ඉන්ටර්නෙට් කියන්නේ අද දවසේ අපි ඉගෙන ගන්න යන කරුණු සම්බන්ධව. එතකොට අපි ඉගෙන ගන්නවා what is network කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ type of the network මොනවද කියන්නේ තියෙන network types. අපිට මොකටද network එකක් අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි බලනවා මොකක්ද ඉන්ටර්නෙට් කියන්නේ. එතකොට ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද කියලා බලනවා. ඊට පස්සේ අපි බලනවා කොහොමද ඒක භාවිතා කරන්නේ, how to use. ඔය විදිහට අපි මේ පාඨමාලාවේ 4 වෙනි දවසේ අපි අධ්‍යයනය කරනවා. නැත්නම් අපි බලමු කොහොමද මේක කරගෙන යන්නේ කියලා. ඊට පස්සේ අපි මුලින්ම බලමු කම්පියුටර් network එකක්. එහෙම නැත්නම් network එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් සරලව ගත්තාම කම්පියුටර් network එකක් කියන්නේ කම්පියුටර් දෙකකට හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ කරාපුවාම ලින්ක් කරාම අපි කියනවා network එකක් කියලා. ඒකෙන් අපිට මොකද වෙන්නේ? in order to share resources. එතකොට අපිට resources ඒ කියන්නේ print outs, එතකොට CDs, files exchange කරන්න. එතකොට යන්නේ ඒ වගේ දේවල් කරගන්න අපිට අවස්ථාව සලසා දෙනවා. අන්න ඒකකට අපි කියනවා කම්පියුටර් network එකක් කියලා. ඒතර මේ වගේ පරිගණක එකක් හෝ දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පරිගණක සම්බන්ධ කරනවට අපි කියනවා කම්පියුටර් network එකක් කියලා. එතකොට මේ අපි ලින්ක් කරන කේබල් එක නැත්නම් ලින්ක් කරන දේ එක්කෝ කේබල් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ටෙලිෆෝන් ලයින් එකක් වෙන්න පුළුවන්, නැත්නම් එහෙම නැත්නම් රේඩියෝ වේව්ස් වෙන්න පුළුවන්, නැත්නම් සැටලයිට්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉන්ෆ්‍රාරෙඩ් බීම් එකක් වෙන්න පුළුවන්. ඉතින් සරලව අපි මේ ගැන කතා කරමු. මොකද්ද ඉන්ටර්නෙට් කියන්නේ මේ network කියන්නේ කියලා. හරි. එතකොට මෙන්න මේ වගේ devices අපිට සම්බන්ධ වෙනවා අපේ පරිගණක ජාලකරණයට. එහෙම නැත්නම් access කියන්නේ මේ පැහැදිලිම සද්දයක් එනකෝ. හරි. වා මුත් කරගන්නකෝ.
ඔයා මියුට් කරගන්නකෝ. හරි එතකොට මේ අපේ computer devices ගත්තාම මේ network devices ගත්තාම අපිට switches මේ වගේ අපිට තියෙනවා. එතකොට කලින් අපි භාවිතා කරා hubs කියලා devices. එතකොට අපිට මේ වගේ අද වෙනකොට මේ වගේ network කරන්න අපිට multi layer switches පාවිච්චි කරනවා. ඊට පස්සේ අපේ network කරන්න devices විදියට firewalls පාවිච්චි කරනවා. ඊට පස්සේ මේ වගේ routers පාවිච්චි කරනවා. ඊට මේ වගේ bridges පාවිච්චි කරනවා. අපි දැන් අද වර්තමානයේ වෙනකොට bridges පාවිච්චි කරන්නේ ඒ වෙනුවට අපි පාවිච්චි කරන්නේ routers. ඊට පස්සේ repeaters පාවිච්චි කරනවා අපිට අපි කේබල් එකක් සම්බන්ධ කරාම ඒක නැවත වඩා වර්ධනය කරගන්න ඒකේ තරම් ඒකේ තියෙන පවර් එක වැඩි කරගන්න අපි repeaters පාවිච්චි කරනවා. ඊට පස්සේ modems පාවිච්චි කරනවා. පරිගණකයේ වැඩ කරන්නේ digital ඔයගොල්ලෝ දන්නවා. ජාලක් සර් කියා දෙන්නේ නැති. එතකොට digitals විදිහට වැඩ කරන්නේ. නමුත් අපි මේ ටෙලිෆෝන් වයර් එහෙම නැත්නම් cables පාවිච්චි කරාම ඒකේ ගමන් කරන්නේ analog signals. එතකොට ඒ නිසා ඒක අපි convert කරන්න අවශ්‍ය වෙනවා digital to analog විදිහට. එතකොට ඒ සඳහා අපි modems පාවිච්චි කරනවා. එතකොට මේවා තමයි අපි ප්‍රධාන වශයෙන් network සඳහා පාවිච්චි කරන devices. හරි. එතකොට ඔය විදිහට අපිට network devices අපිට මොනවද කියලා අඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයගොල්ලන්ට network diagram එකක්. එතකොට අපිට පුළුවන් වෙනවා මේ විදිහට සම්බන්ධ කරන්න. පරිගණක hub වලට සම්බන්ධ කරන්න පුළුවන් මේ වගේ. එහෙම නැත්නම් switches වලට සම්බන්ධ කරන්න පුළුවන්. මේ පරිගණක මේ වගේ switch එකකට සම්බන්ධ කරලා මේ වගේ router එකකට සම්බන්ධ කරලා මේ වගේ servers තියෙනවා. ඔයගොල්ලෝ පරිගණක ගැන දන්නවා ඇති. ඒක server පරිගණක client පරිගණක කියලා වෙනම පරිගණක ಜಾති දෙකක් තියෙනවා. ඒකට ඒවා මේ router එකට සම්බන්ධ කරලා මේ විදිහට firewall එකට සම්බන්ධ වෙලා තමයි ඒක internet එකට සම්බන්ධ වෙන්නේ. ඒකට ඔය විදිහට අපිට එකිනෙක අපේ devices අපි කලින් ඉගෙන ගත්ත devices සම්බන්ධ කරලා අපි එකිනෙක හා පරිගණක සම්බන්ධ කරගන්න අපි කටයුතු කරනවා. ඒ කියන්නේ එකකට දෙකකට වැඩිය අපි පරිගණක සම්බන්ධ කරාම අපි ඒකට කියනවා network එකක් කියලා. එතකොට මේ විදිහට අපිට පරිගණක සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි ඒ සඳහා පාවිච්චි කරන devices තමයි මේ hub අතීතයේ පාවිච්චි කරේ. නමුත් අද switches කියලා පාවිච්චි කරනවා. එතකොට hub සහ switches අතර ගොඩාක් වෙනස්කම් තියෙනවා. එතකොට අපි ඒවා බලමු ඉදිරියේදී කොහොමද කියලා. ඒවා අපි hardware අපේ networking පාඩමේදී අපේ networking course එකේදී ඒවා හොඳට පැහැදිලි කරනවා. ඔයගොල්ලෝ එකට සම්බන්ධ වුණොත් ඔය කොහොමද networking configure කරන්නේ ඒවා දැනගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ විදිහට තමයි පරිගණක ජාලකරණයක් සිදු කරන්නේ. එතකොට අපි ඉන්ටර්නෙට් එක හා සම්බන්ධ වෙන්නේ මෙන්න මේ විදිහට firewall එකක් පාවිච්චි කරන්න ඕන. මොකද firewall එකක් පාවිච්චි කරන්නේ අපිට අන්තර්ජාලය හරහා එහෙම නැත්නම් ඉන්ටර්නෙට් හරහා අපිට threats එනවා. ඒ කියන්නේ attackers. හරි. එතකොට ඒවා මේ router-ෙන් අපේ ආරක්ෂා කරගන්න අපේ පරිගණක ආරක්ෂා කරගන්න අපි firewall එකක් පාවිච්චි කරනවා. ඒතකොට firewalls ගැන කිව්වහම firewalls types දෙකක් තියෙනවා. එකක් hardware firewalls අනිත් එක තමයි software firewalls. එතකොට software firewalls කියන්නේ අපිට අතින් අල්ලන්න බැරි පරිගණකයේ software එකක් විදිහට පාවිච්චි කරන firewalls. උදාහරණයක් විදිහට ගත්තොත් Windows
Defender කියන්නේ Windows operating system එකත් එක්ක ඕගොල්ලන්ට ලබා දෙන firewall එකක්. ඊට අමතරව අපිට මම කලින් පෙන්වුවා වගේ මේ වගේ තියෙනවා firewalls, hardware firewalls. එතකොට මේවා අපිට අතින් අල්ලලා ටච් කරලා මේ අතින් අල්ලලා මේ වගේ බලන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ ෆිසිකලි අපිට දකින්න පුළුවන් දෙයක්. එතකොට ඒ විදිහට අපිට ජාලකරණය සඳහා එහෙම නැත්නම් network computer network කරාම අපිට වගේ devices අපිට මුණ ගැහෙනවා. එතකොට firewall එකෙන් කරන්නේ අන්තර්ජාලය හරහා එන සම්බන්ධ threads අපේ පද්ධතියෙන් ආරක්ෂා කරගන්නවා. ඒකට අපි බලමු ඊළඟට network එකක network types කොහොමද කියලා. ඊට කලින් අපි බලමු network එකක තියෙන advantages මොනවද කියලා. සහ disadvantages. එතකොට අපිට තියෙනවා පළවෙනි කාරණාව තමයි network එකක තියෙන වාසිය තමයි එහෙම නැත්නම් advantage එක තමයි අපිට share කරන්න පුළුවන් files. එතකොට එක computer එක තියෙන data එහෙම නැත්නම් files තව computer එකක් කරා මාරු කරගන්න share කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව අපිට පුළුවන් printers තියෙනවා. ඒවා මේ network එකට සම්බන්ධ කරාම මේ භාවිතා කරන දෙදෙනාටම මේ printer එක පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේකත් මේ hardware device එක share කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට file එකක් share කරනකොට අපි කියනවා software එහෙම නැත්නම් file share කරනවා කියලා. එතකොට ඔය විදිහට file සහ data ඒ වගේම hardware share කරගන්න පුළුවන්කම ලැබෙනවා මේ network computer network කිරීම නිසා. එතකොට hardware sharing, software sharing. එතකොට අපිට අපි ඉදිරියේදී බලනවා කොහොමද මේක මේ ඉන්ටර්නෙට් එක හරහා අපි කොහොමද software share කරගන්නේ කියලා. එතකොට මේ දැන් ඔයගොල්ලන්ට මෙතන මේ software share කරගන්නවා කියන්නේ දැන් අපිට පුළුවන් මේ කෙනෙක්ගේ උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ගේ තියෙනවා software එකක් උදාහරණයක් විදිහට අපි ගත්තොත් AnyDesk වගේ එකක්. එතකොට ඒ software එක හරහා ඔයගොල්ලන්ට විවිධාකාර දේවල් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ අපිට communicate කරන්න easy communication. අපිට එතකොට අපිට මේ තව computer එකේ ඉඳන් තව කෙනෙක් සම්බන්ධ කරගෙන අපිට විශේෂයෙන් ඔයගොල්ලෝ දන්නා chats තියෙනවා, instant messages තියෙනවා. ඒකට ඒ වගේ අපිට communicate කරන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. ඒකට security එක අපිට මේ files තමන්ගේ files ටික ආරක්ෂා කරගන්න මේ හැකියාව ලැබෙනවා. ඒකට ඔන්න වගේ අපිට advantages තියෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි disadvantages. අපිට පළවෙනි කාරණාව තමයි breakdowns. ඒකට අපිට සමහර විට මේ switch එකක් අපි කලින් කතා කරා devices යටතේ switches තියෙනවා. ඒකට මේ switch එකක් එහෙම අපි මේ පරිගණක ජාලගත කරන්න එහෙම නැත්නම් network කරන්න පාවිච්චි කරපු switch එකක් මේක මේ පිච්චුනොත් එහෙම නැත්නම් defected වුණොත් මොකද වෙන්නේ මේ මුළු ජාල පද්ධතියම මේ පරිගණක සම්බන්ධ කරපු network එක බිඳ වැටීමකට ලක් වෙනවා breakdowns එක. ඒකට ඒක තමයි ප්‍රධාන disadvantage එක. ඊට අමතරව මේ වගේ network එකක් හදන්න අපිට ගොඩාක් මුදලක් යනවා. expensive to build. අපිට මේ වගේ network එකක් හදන්න සාමාන්‍ය switch එකක් 24 port switch එකක් වගේ එකක් රුපියල් 8000ක් වගේ වෙනවා unmanageable. දැන් හරි 8000 සහ ඒ අතර ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය 25ක් වගේ අතර ගන්න පුළුවන්කම තියෙනවා. හොඳ එකක් ගන්නවා නම් සාමාන්‍ය 25ක් වගේ වෙනවා. නමුත් එය භාවිතා කරන අනුව තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට cables පාවිච්චි කරන්න වෙනවා මේකට network cables
මේ cat6 අපි අද වෙනකොට භාවිතා කරන්නේ twisted pair කියලා cables જાතියක් තියෙනවා. ඉතින් ඒක ඕගොල්ලෝ අපේ hardware networking class එකට ආවොත් මේවා ගැන වැඩිදුර දැනගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අනිත් එක තමයි security threats. එතකොට මම කලින් කිව්වා අර firewall එකෙන් අපි ඒ security threats ආරක්ෂා කරන්න කටයුතු කරනවා. නමුත් මේ firewall එකට සමහර විට web threats මග හරවාගෙන යන අය ඉන්නවා. ඒකට ඒ නිසා අපිට disadvantage එකක් වෙනවා security threats. ඒ විදිහට අපිට පරිගණක ජාලය නිසා අපිට වාසි සහ අවාසි දෙකක් ලැබෙනවා. ඒකට ඔය විදිහට අපි network එකක් කියන්නේ මොකද්ද? ඒකේ වාසි සහ අවාසි සාකච්ඡා කරා. ඊට පස්සේ අපි කතා කරමු different types of networks. එතකොට අපි පළවෙනි type එක තමයි LAN, එහෙම නැත්නම් local area network. ඒ කියන්නේ යම් කිසි ආයතනයක නැත්නම් එක ප්‍රදේශයකට පමණක් සීමා වූ පරිගණක සම්බන්ධ කරලා තියෙනවා නම් අන්න ඒකට අපි කියනවා LAN කියලා. ඊට පස්සේ අපි අපේ තියෙනවා wireless LAN. එහෙම නැත්නම් wireless area local area network. ඒ කියන්නේ අපි මේ වගේ Wi-Fi router එකක් පාවිච්චි කරලා ඒ හරහා පරිගණක සම්බන්ධ කරනවා. ඒකට කියනවා wireless local area network එකක් කියලා. එතකොට මේකත් අර wireless කියන සම්බන්ධතාවය විතරයි. ඒ කියන්නේ මේක wired, මේක wireless කියන සම්බන්ධතාවය තමයි අනුව තමයි මේ දෙකේ නම සරලව ඇදිලා තියෙන්නේ. නමුත් ඒ connectivity එක මත තමයි ඒකේ නම ඇදිලා තියෙන්නේ. එතකොට wide area network කියලා කියනවා එකිනෙකට ජාල සම්බන්ධ කරනවට ඒකට කියනවා wide area network එකක් කියලා. ඊට පස්සේ metropolitan area network එකක් කියලා කියනවා LANs කීපයක් මේ විදිහට එක්කහු කරලා තියෙනවා නම් ඒකට අපි කියනවා metropolitan area network එක. ඒ කියන්නේ මේ වගේ LANs කීපයක් එක්කහු කරලා තියෙනවා. ඒතර මේකේ සීමාව සාමාන්‍යයෙන් කිලෝමීටර 20ක් වගේ අතර පරතරයක් වෙනවා. නමුත් මේ WAN එක ඒකේ ලිමිටේෂන් එකක් නැහැ. ඒතර මේ වගේ WANs තමයි මේකෙන් සම්බන්ධ වෙන්නේ. මේකේ ලිමිටේෂන් එකක් නැහැ. ඒතර මේවා මේ WAN එකකට උදාහරණයක් තමයි අපි ඉගෙන ගන්න යන ඉන්ටර්නෙට් කියන්නේ. එතකොට ඉන්ටර්නෙට් කියන්නේ WAN එකකට උදාහරණයක්. අපි බලමු මේ ඉන්ටර්නෙට් මාතෘකාව අපි කතා කරනකොට මොකද්ද ඉන්ටර්නෙට් කියන්නේ කියලා. එතකොට මේ විදිහට අපි different types of the network කියලා අපි ඒකේ භාවිතයන් අනුව අපි කොටස් කරගන්නවා. එතකොට campus area network එකක් කියනවා මේ වගේ විහිදිච්ච campus. ඒ කියන්නේ ආයතනය තුල වෙන්න පුළුවන්, නැත්නම් ආයතන කීපයක් එකතු වෙලා වෙන්න පුළුවන්. මේ වගේ ආයතන එකම ආයතනෙ වෙන්නත් පුළුවන්. network කරලා තියෙනවා නම් ඒ කියන්නේ එකිනෙකට සම්බන්ධ කරලා තියෙනවා නම් ඒකට අපි කියනවා campus network එකක් කියලා. ඒතකොට network types ගොඩක් තියෙනවා. ඒ අතරින් අපි මේ ආකාරයට අපි types කීපයක් තියෙනවා කියලා දැනගන්නවා. The internet කියලා කියනවා internet is a biggest wide area worldwide communication network of the computer. ඒකට computers අපි විශාල වශයෙන් මේකේ සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේම මේ internet has a million of similar domestic academic business and government networks which through carrier many different kinds of information. එතකොට අපිට මේ
network එක හරහා අපි ගොඩාක් තොරතුරු විවිධාකාර තොරතුරු විවිධාකාර පුද්ගලයන් උදෙසා ලබා දෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් කියන එකේ සාමාන්‍ය භාවිතයට අරන් තිනවා net කියලා. හැමෝම දන්නවා net එක කියන්නේ ඉන්ටර්නෙට් කියන කතාව. එතකොට අපි සාමාන්‍ය විදියට කතා කරාම ඉන්ටර්නෙට් කියන්නේ හැමෝම දන්නවා net. කෙටි නම net. එතකොට අපි චූටි වීඩියෝ එකක් තියෙනවා මම ලෑස්ති කරලා ඒ වීඩියෝ එක බලමු. ඒකෙන් ඔයගලන්ට තේරෙනවා මොකද්ද මේ ඉන්ටර්නෙට් කියන්නේ කියලා. මේ වගේ එකිනෙකට සම්බන්ධ වෙච්ච ලෝකේ පුරා විසිරිච්ච ජාල පද්ධතියකට තමයි කියන්නේ ඉන්ටර්නෙට් කියලා. එතකොට මේ වගේ හැමතැනම මේ තියෙන්නේ රවුටර්ස් කියලා අපි කලින් ඉගෙන ගත්තා. ඒවා අතර සම්බන්ධ වෙලා තමයි මේ ඉන්ටර්නෙට් එක හැදිලා තියෙන්නේ. එතකොට මේවා මේ ඉන්ටර්නෙට් එක සර්විස් එක ලබා දෙන්න ලංකාවේ ඉන්නවා විවිධාකාර කණ්ඩායම්. ඒ කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ඔයගොල්ලෝ දන්නවා ඇති. SLT ඒ වගේම ඩයලොග් ඊට පස්සේ ලංකාකොම් ලංකාබෙල්. එතකොට ඒ වගේ සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ලංකාවේ ඉන්නවා ඉන්ටර්නෙට් ලබා දීම සඳහා. එතකොට ඒ වගේ ලෝකේ හැමතැනම ඉන්නවා ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා. ඒ හරහා තමයි අපිට මේ ඉන්ටර්නෙට් කියන සර්විස් එක එහෙම නැත්නම් ෆැසිලිටි එක හම්බ වෙන්නේ. එතකොට මම පුංචි වීඩියෝ එකක් පෙන්නන්නම්. ඒ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට තේරෙනවා කොච්චර මේ ඉන්ටර්නෙට් එක වැදගත්ද කියලා. People and machinery are working together, realizing a dream. A uniting force that knows no geographical boundaries without regard to race, creed, or color. A new era where communication truly brings people together. This is the dawn of the net. Want to know how it works? Click here to begin your journey into the net. Now, exactly what happened when you clicked on that link? You started a flow of information. This information travels down into your own personal mailroom, where Mr. IP packages it, labels it, and sends it on its way. Each packet is limited in its size. The mailroom must decide how to divide the information and how to package it. Now, the package needs a label containing important information such as sender's address, receiver's address, and the type of packet it is. Because this particular packet is going out onto the internet, it also gets an address for the proxy server, which has a special function, as we'll see later. The packet is now launched onto your local area network, or LAN. This network is used to connect all the local computers, routers, printers, etc. for information exchange within the physical walls of the building. The LAN is a pretty uncontrolled place, and unfortunately, accidents can happen.
The highway of the LAN is packed with all types of information. These are IP packets, Novell packets, Apple Talk packets. They're going against traffic, as usual. The local router reads the address and, if necessary, lifts the packet onto another network. Ah, the router, a symbol of control in a seemingly disorganized world. Whoops, sorry about that. Let's go with this one here, this one here. This one goes here, this one goes here. I don't like this one. Let's go with this one. Let's go here. A little one goes left. Let's go with this one here. Another channel here. Let's put that one here. Another one there. Let's put that one here. There he is, systematic, uncaring, methodical, conservative, and sometimes not quite up to speed. Sorry. But at least he is exact, for the most part. That one goes there. That one goes there. That one goes there. That one goes there. And this one goes there. Oh, another one goes there. That goes there. He's behind him. He's still there. That goes there. He goes there. Oh, let's put that one there. As the packets leave the router, they make their way into the corporate intranet and head for the router switch. A bit more efficient than the router switch plays fast and loose with IP packets, deftly routing them along their way. A digital pinball wizard, if you will. Here we go. Here comes another one. And it's another. Watch this, Mom. Here goes. Whoop, we're on the back. Hey, in there, in there, in there. Over the left, over the right, over the left, over the right. You got it. Here it comes. Right on. He shoots. He scores. It's going. Hey, wait. Hey, watch out. Here comes another one. Oh, here we go. And it's gone. It's gone. As packets arrive at their destination, they're picked up by the network interface, ready to be sent to the next level. In this case, the proxy. The proxy is used by many companies as sort of a middleman in order to lessen the load on their internet connection, and for security reasons as well. As you can see, the packets are all of various sizes, depending upon their content. The proxy opens the packet and looks for the web address or URL. Depending upon whether the address is acceptable, the packet is sent on to the internet. There are, however, some addresses which do not meet with the approval of the proxy, that is to say, corporate or management guidelines. These are summarily dealt with. We'll have none of that. For those who make it, it's on the road again. Next up, the firewall. The corporate firewall serves two purposes. It prevents some rather nasty things from the internet from coming into the intranet, and it can also prevent sensitive corporate information from being sent out onto the internet. Once through the firewall, a router picks up the packet and places it onto a much narrower road, or bandwidth, as we say. Obviously, the road is not broad enough to take them all. Now you might wonder what happens to all those packets which don't make it along the way. Well, when Mr. IP doesn't receive an acknowledgement that a packet has been received in due time, he simply sends a replacement packet. We are now ready to enter the world of the Internet. A spider web of interconnected networks which span our entire globe. Here, routers and switches establish links between networks. Now, the net is an entirely different environment than you'll find within the protected walls of your LAN. Out here, it's the Wild West. Plenty of space, plenty of opportunities, plenty of things to explore and places to go. Thanks to very little control and regulation, new ideas find fertile soil to push the envelope of their possibilities. But because of this freedom, certain dangers also lurk. You'll never know when you'll meet the dreaded ping of death.
a special version of a normal request ping which some idiot thought up to mess up unsuspecting hosts. The paths our packets take may be via satellite, telephone lines, wireless, or even transoceanic cable. They don't always take the fastest or shortest routes possible, but they will get there. Eventually. Maybe that's why it's sometimes called the worldwide wait. But when everything is working smoothly, you can circumvent the globe 5 times over at the drop of a hat. Literally. And all for the cost of a local call or less. Near the end of our destination, we'll find another firewall. Depending upon your perspective as a data packet, the firewall could be a bastion of security or a dreaded adversary. It all depends on which side you're on and what your intentions are. The firewall is designed to let in only those packets that meet its criteria. This firewall is operating on ports 80 and 25. All attempts to enter through other ports are closed for business. Port 25 is used for mail packets, while Port 80 is the entrance for packets from the Internet to the web server. Inside the firewall, packets are screened more thoroughly. Some packets make it easily through customs, while others look just a bit dubious. Now, the firewall officer is not easily fooled, such as when this ping of death packet tries to disguise itself as a normal ping packet. It's okay, go on, it's okay, no problem. Have a nice day, be out of here, bye. For those packets lucky enough to make it this far, the journey is almost over. It's just a line up on the interface to be taken up into the web server. Nowadays, a web server can run on many things, from a mainframe to a webcam to the computer on your desk, or why not your refrigerator? With a proper setup, you can find out if you have the makings for chicken cacciatore or if you have to go shopping. Remember, this is the dawn of the net. Almost anything's possible. One by one, the packets are received, opened, and unpacked. The information they contain, that is, your request for information, is sent on to the web server application. The packet itself is recycled, ready to be used again, and filled with your requested information. Addressed and sent out on its way back to you. Back past the firewall, routers, and on through to the Internet. Back through your corporate firewall. And onto your interface. Ready to supply your web browser with the information you requested. That is, this film. එතකොට මම හිතනවා ඒකෙන් ඉන්ටර්නෙට් කියන්නේ මොකක්ද කියලා හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. හරි. එතකොට අපිට කතා කරනවා මේ ඉන්ටර්නෙට් සම්බන්ධ වෙනකොට IP address එක. එතකොට මේ අපි IP address එකකින් තමයි ඒක unique address එකක්. මේ කියන්නේ මේක මේ වගේ IP එකක්. ඒ කියන්නේ IP කියන්නේ internet protocol කියන එක. එතකොට මේ වගේ address එකක් තව කිසි කෙනෙකුට device එකකට දාන්න බෑ.
එතකොට මේ වගේ එකකට තමයි අපි යුනික් ඇඩ්‍රස් එකක් කියන්නේ. හරියට නිකන් අපේ ලංකාවේ අපි හැමෝටම ඩෙන්ටිටි කාඩ් එකක් තියෙනවා. ඒකේ නම්බර් එකක් තියෙනවා. අන්න ඒ වගේ. ඒකේ නම්බර් එක කාටවත් දෙකක් يعني එක වගේ දෙකක් කාටවත් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ network එකේ individual devices අපිට අඳුන ගන්න අපි පාවිච්චි කරනවා unique address එකක්. ඒකට අපි කියනවා IP address එකක් කියලා. එතකොට මේ IP කියන්නේ internet protocol කියලා. ඒ කියන්නේ internet protocol කියන්නේ අපි මේ which is the set of rules governing the format of data sent via the internet or local network. එතකොට මම පෙන්වුවා ඔයගොල්ලන්ට අර ෆිල්ම් එකේ අර data packets යන හැටි. එතකොට ඒකේ කොහොමද data යන්නේ? කොහොමද යවන්නේ? අන්නේ කියන rules ටික තමයි මේ internet protocol එකේ තියෙන්නේ. දැන් අපි ලියුමක් තැපල් කරොත් ඒ විදියක් තියෙනවනේ යන අන්න ඒ වගේ මේ network එකේ මේ protocol එකෙන් තමයි internet protocol එකෙන් තමයි ඒ යන විදිය සඳහා ඒ මඟ පෙන්වීම කරන්නේ. ඒ rules කියන්නේ ඒකයි. ඒතර ඒ විදියට අපිට අඳුන ගන්න ඕන IP address එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ තියෙන්නේ මම පෙන්වලා තියෙන IP address එකක්. දැන් මේක ඇවිල්ලා public IP එකක්. මේක දෙන්නේ service provider. මේක අපිට දැන් අපි විතරට ADSL line එකක් එහෙම ගත්තොත් මේ IP එක අපිට වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒක මේ වෙනස් වෙනවා කියන්නේ pool එකක් තියෙනවා public IP pool එකක් කියලා. ඒක service provider ගාව තමයි තියෙන්නේ. එතකොට මේ router එක on වෙච්ච වෙලාවට ඒ IP එකක් මේ මෙතනින් ඒගොල්ලෝ එයා රිලීස් කරලා දෙනවා. ඒතර එක මොහොතක තියෙන IP එක නෙමෙයි ඊළඟ මොහොතේ මේ මෙතනට ලැබෙන්නේ public IP එක විදියට. එතකොට මේ බැරි වෙලා හරි එහෙම වෙනස් නොවන එකක් public IP එකක් තිබුණොත් හේතුව ඒක ඒ කියන්නේ අපිට පුළුවන් වෙබ්සයිට් එකක් උනත් හොස් කරන්න. ඒ නිසා ඒ ෆැසිලිටි එක ඒගොල්ලෝ දෙන්නේ නැහැ. එහෙම දෙනවා නම් වෙනම මිලක් අය කරනවා. ඒ කියන්නේ මේ වගේ real IP එකක් ඒකට public IP එකක් වෙනස් නොවන එකක් ගන්නවා නම් SLT එකට හරි ඒ ආයතනයට කියන්න ඕන අපිට මෙහෙම static මේකට අපි කියන static IP එකක් කියලා වෙනස් නොවන IP එකක් ගන්නවා නම් public IP එකක්. එතකොට ඒක වෙනස් නොවන IP එකක් කියලා ඉල්ලන්න ඕනේ. එතකොට තමයි ඒක ලැබෙන්නේ. ඒකට ඒකට වෙනම ගණන් ගන්නවා. ඒතර අපිට සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගත්තයි කියලා ඒ වගේ එකක් ලැබෙන්නේ නැහැ. මේ public IP එකක් කියන්නේ මොකක්ද කියලා තමයි මට ඔයගොල්ලන්ට කියන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඒක මේ වගේ dotted මේකට කියනවා dotted decimal number කියලා කියනවා. ඒක කියනවා ඊට අමතරව මේ වගේ dot එකකින් වෙන වෙච්ච portions හතරක් තියෙනවා. ඒ අඳුන ගන්න පුළුවන් IP address එකක් කියන්නේ මොකක්ද කියලා. ඒතර මේ තියෙන්නේ public IP address එක. ඒ කියන්නේ මේක මේ අපේ network එකට. ඒ කියන්නේ මේ අපි කලින් ඉගෙනගත්ත LAN area එහෙම නැත්නම් local area network එකක් කියන්නේ මොකක්ද කියලා මේ අපි හදාගත්ත private network එකට අපි පාවිච්චි කරන IP තමයි මේ තියෙන්නේ. එතකොට මේ විදිහේ එකකට කියනවා අපි දාගත්ත IPs වලට කියනවා private IP address එකක් කියලා. ඒතර මේ හැදෙන විදි මේවට කියන මේක මොන උදාහරණ දේවල් තියෙනවා. IP address ගැන කතා කරනවා class A කියලා තියෙනවා, class B කියලා තියෙනවා, class C කියලා තියෙනවා. ඒවා අපි අපේ networking class එකේ ඒවා උත්තර ගන්නවා. ඒකට ඔයගොල්ලන්ට මේකෙදි අපි ඉන්ටර්නෙට් කොහොමද යන්නේ, කොහොමද අපිට ලැබෙන්නේ, ඒක තමයි අපේ මේ course එකේ නැත්තම් අරමුණ. හරි. එතකොට මේ තියෙන්නේ අපිට ඉන්ටර්නෙට් සර්විස් විදිහට අපිට mainly අපිට ලැබෙන services. එකක් තමයි communication service. ඊට පස්සේ information retrieval services. ඊට පස්සේ web services. ඊට පස්සේ world wide web. ඔය කියන services තමයි අපිට ඉන්ටර්නෙට් සර්විස් විදිහට ලැබෙන්නේ. එතකොට අපි බලමු කොහොමද මේවා අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක අපි ප්‍රායෝගිකව ඒක බලමු. හරි. ඊට පස්සේ අපිට තියෙනවා URL එකක් කියලා දැනගන්න. අපි
URL එකක් කියන්නේ Uniform Resource Locator කියන නම තමයි එකට හඳුන්වන්නේ URL එක. එතකොට අපි ඉන්ටර්නෙට් එකේ අපි වෙබ් බ්‍රවුසර් එකක් ඔයගලන්ට මම පෙන්නන්නම් වෙබ් බ්‍රවුසර් එකක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ URL එකක් කියන්නේ Uniform Resource Locator එකක්. ඊට පස්සේ අපිට Uniform Resource Locator එකේ අපිට අඳුන ගන්න පුළුවන් පළවෙනි එක තමයි protocol එක. ඒ කියන්නේ HTTP. එතකොට HTTP කියන්නේ protocol එක. මේකේ දිග නම තමයි Hypertext Transfer Protocol. ඊට පස්සේ අපිට තියෙනවා තවත් හඳුනා ගන්න තැනක් subdomain එක. එතකොට ඒක තමයි www ඒ කියන්නේ service එක. ඊට පස්සේ මෙතන තියෙනවා domain name එක. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා top level domain එක. ඒ කියන්නේ මොකද්ද මේකේ මේ site එක සම්බන්ධ එහෙම නැත්නම් web address එක සම්බන්ධ domain name එක. අපි බලමු මේ domain name එක විවිධාකාර විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ මේ ටික මේ ඔක්කොටම කියනවා resource name කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ file path එක. මේ index.html කියන්නේ මේ site එක එහෙම නැත්නම් මේ web page එකට අදාළ file path එක. එතකොට ඔය විදිහට අපිට කොටස් කීපයක් මේ URL එක අඳුන ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඕගොල්ලන්ට type of domains. එතකොට මේ ආකාරයට අපි domains type කීපයක් තියෙනවා. එතකොට .com කියලා කියනවා commercial, government නම් gov කියනවා. ඊට පස්සේ මොකක් හරි නමක් නම් names කියනවා, information, ඊට පස්සේ org, ඊට පස්සේ education, business, net. ඒ වගේ විවිධාකාර top domain top level domain කීපයක් තියෙනවා. එතකොට අපිට මේ ආකාරයට geographical domain උත් තියෙනවා. ඒ කියන්නේ country domains. ඒතර ඒවා මේ විදිහට country එක අනුව domain එක වෙනස් වෙනවා. එතකොට අපිට අඳුන ගන්න පුළුවන් මොන country එකේද මේ website එක host කරලා තියෙන්නේ. එතකොට එහෙම නැත්නම් register කරලා තියෙන්නේ මොන country එකේද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒතර අපි ලංකාවේ ඉන්න අපිට එන්නේ LK කියන domain එක.
ඒක අපේ ඩොමේන් එක තමයි LK ඩොමේන් එක. හරි. ඊට පස්සේ අපි බලමු දැන් අපි ඉන්ටර්නෙට් අපි බලමු අපේ ඉන්ටර්නෙට් එකට ගිහලා අපේ ඉන්ටර්නෙට් බ්‍රවුසර් එකක් තියෙන්න ඕන අපිට ඉන්ටර්නෙට් යන්න. මම මෙතන ක්ලික් කරනවා අපේ බ්‍රවුසර් එකට යන්න. එතකොට මේ ඉන්ටර්නෙට් එක බ්‍රවුස් කරන්නේ අපි බ්‍රවුසර් එකකින්. එතකොට මේ අපි ඉන්ටර්නෙට් එකේ අපි බලමු අපිට අවශ්‍ය ඇඩ්‍රස් එකක් තියෙනවා නම් අපි ඒක ටයිප් කරන්න ඕන මෙන්න මෙතන. එතකොට අපි දන්නවා නම් නිශ්චිත වෙබ් ඇඩ්‍රස් එකක් දන්නවා නම් අපි ඒක කෙලින්ම මෙතන ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් අපි දන්නවා අපි gov.lk කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. අපි ඒක ටයිප් කරනවා මෙතන මේ විදිහට. එතකොට අපිට ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල මේ බිම්දොරට විසෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ ඔෆිෂියල් වෙබ් පෝර්ටල් එක තමයි. ඒකට අපි සිංහල තෝරලා ගියොත් අපිට මේකේ විවිධ සේවා අවශ්‍යතා සපයා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතකොට මේ වගේ තොරතුරු අපිට මේ වගේ වෙබ්සයිට් එකක් හරහා ලබා ගන්න පුළුවන් දෙපාර්තමේන්තු. එතකොට මේ තියෙන්නේ මහලේකම් කාර්යාලය. එතකොට මේ වගේ තොරතුරු අපිට මේ වෙබ් අඩවිය හරහා ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ තියෙන්නේ අපි දන්න වෙබ්සයිට් එකක් කට අපි යන වෙදී. එළියම අපි මේ තියෙන වෙබ් ඇඩ්‍රස් එක ගහන තැන ඒකට අපි ඒක ටයිප් කරලා යනවා. ඒකට ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන්නේ ඇඩ්‍රස් එක දන්නේවාට වඩා නොදන්න ඒවා. ඒකට අපි තවත් බලමු අපි දන්න ඇඩ්‍රස් එක අපි ඒ විදිහට ඇඩ්‍රස් එකක් බැලුවොත් අපි ගහමු www.slt.com.lk මේ තියෙන්නේ SLT වෙබ්සයිට් එක. එතකොට ඒකේ විස්තර අපිට බලන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි මොබිටෙල් යනවා නම් මොබිටෙල් පැත්තට යන්න පුළුවන්. මේ තියෙන්නේ මොබිටෙල් පැත්තේ විස්තර. ඊට පස්සේ අපිට ඕන නම් back I am measuring back ගිහිල්ලා අපිට ඕන ෆික්ස් පැත්තට යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට අපිට අවස්ථා දෙකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. අපිට අවශ්‍ය නැත්නම් ආපහු බෑක් කරලා ආපහු හිටපු තැනට යන්න පුළුවන්කම ලැබෙනවා. මේ ඇරෝස් දෙකෙන් තමයි ඉස්සරහට පස්සට කියන්නේ forward backward ගන්නෙ. හරි. ඒකට ඒක පැහැදිලි ඇති කියලා හිතනවා. ඒතර මේ ආකාරයට අපි දන්න ඇඩ්‍රස් එක අපි ටයිප් කරගෙන කරනවා. ඊට අමතරව අපිට තියෙනවා මේ Google search. ඒ කියන්නේ අපිට තියෙනවා search එක. search කියන්නේ අපිට අපි දන්නේ නැහැ වෙබ් සයිට් එක මොකක්ද කියලා. අපිට දන්න තොරතුරක් හොයාගන්න, නොදන්නා තොරතුරක් හොයාගන්න අපි පාවිච්චි කරන search engines. එතකොට මේ search engine එකක් තමයි ගොඩක් වෙලාට google.com කියන්නේ. ගොඩාක් ජනප්‍රිය search engine එකක්. එතකොට අපිට තියෙන්නේ දන්නේ නැති වචනේ එහෙම නැත්නම් දන්නේ නැති දේ හොයාගෙන යන්න ඒ ටයිප් කරන්න විතරයි. එතකොට මම ටයිප් කරොත් අපි hospital Colombo hospital කියලා අපිට එහෙම නැත්නම් අපිට hospital කියලා එතකොට අපිට කොළඹ hospital එක සම්බන්ධ විස්තර ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අපි මේක දැනගෙන නෙවෙයි ගියේ අපි සර්ච් කරලා ගියේ. එතකොට මේ ආකාරයට අපිට වෙබ් ඇඩ්‍රස් එකක් දැනගෙන ඊට පස්සේ දැනගෙන නැතුව අපිට යන්න පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් තව සර්ච් කරලා ගන්න පුළුවන්
ඔයගොල්ලන්ට මේ මොහොතේ කාලගුණය ගැන දැනගන්න ඕන නම් අපිට තියෙන වෙබ්සයිට් එක null school කියලා ඔයගොල්ලෝ ගැහුවොත් ඔයගොල්ලන්ට පුළුවන් බලා ගන්න මේ මොහොතේ මේ ලෝකේ තියෙන කාලගුණය. ඒ කියන්නේ කොයි විදියටද හුලං හමන්නේ, ඒ කියන්නේ කොච්චර වේගයකින් යනවද, එතකොට ඒ අනුව වර්ෂාපතනය වැඩි වෙනවා. එතකොට අපිට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ලංකාවේ මේ මොහොතේ තියෙන ඊශාන දිග මෝසම, ඒ නිසා මේක තමයි මේ පැත්තෙන් මේ හුලං එන්නේ. එතකොට මේ පැත්තේ කට්ටියට වහිනවා මේ දවස්වල. අම්පාර මඩ ගලපුව මේ පැත්තට මේ දවස්වල වහිනවා. ඒතර මේ ඕනම තැනක් ක්ලික් කරලා බලුවාම මෙතන බලන්න පුළුවන්කම ලැබෙනවා කොච්චර වේගයකින් හුලං හමනවද කියලා බලන්න පුළුවන්කම ලැබෙනවා. මේ කොහොම ක්ලික් කරලා බලන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ වෙබ්සයිට් හරහා තොරතුරු ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි මේ තවත් තියෙනවා marinetraffic.com කියලා. එතකොට ඒකෙන් පුළුවන් ඔයගොල්ලන්ට මේ මොහොතේ කොහොමද මේ ලෝකේ මුහුදු ගමන් සිදු වෙන්නේ, මේ ලයිව් මේක දෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒක බලා ගන්න මේ ආකාරයට මේ වගේ වෙබ්සයිට් මේ තියෙනවා, අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ තියෙන්නේ මේ වගේ වෙබ්සයිට් එකක්. එතකොට මේ ලංකාවට එන සහ යන, ලංකාව හරහා යන මේ වගේ පෙළක් ඒවට අපිට අවස්ථාව නැහැ. මොකද ඒක සැටලයිට් එකකින් කවර් වෙන්නේ නැති ඒවා තියෙනවා. එහෙම ඒවා අපිට තොරතුරු ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ වගේ තොරතුරු ලබා ගන්නට හැකි වෙසල් සම්බන්ධ තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ මොහොතේ මේක මේ නැව මෙච්චර එහෙම නැත්නම් වෙසල් එක මේ වගේ ස්පීඩ් එකකින් ගමන් කරනවා. ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඊට අමතරව අපිට මේ වගේ මොනම තැනක ක්ලික් කරලා ඒ තොරතුරු බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙතන තියෙන මේ පටන් ගත්ත වෙලාව, මේ නැව පටන් ගත්ත දවස, එතකොට මේ ළඟා වෙන තැන, එතකොට ඒ ළඟා වෙන තැනට මේ දවස් මෙච්චරක් යන්න තියෙනවා තව. එතකොට ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ කොළඹ වරායට සමීප රූපයක් අපි අරගෙන අපිට බලන්න පුළුවන් කොච්චර නැව් ප්‍රමාණයක් මේ වෙලාවේ ලංකාවට සේන්දු වෙමින් පවතිනවද කියලා. හරි. එතකොට මේ තියෙන්නේ ඒ වගේ තොරතුරු ගන්න පුළුවන් වෙබ්සයිට් එකක්. එතකොට ඒ වගේ අපිට මේ විවිධාකාර වෙබ්සයිට් හරහා අපිට තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඊට අමතරව මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් තවත් එකක්. ඒ මොකද්ද මේ ඔයගොල්ලෝ ගහන්න flights radar 24 කියලා. ඒතර ඒකෙන් පුළුවන් ඔයගොල්ලන්ට මේ මොහොතේ අහසේ තියෙන එහෙම නැත්නම් ලෝකේ යන planes සම්බන්ධ විස්තර තොරතුරු දැනගන්න. මේ ලංකාවේ මේ මොහොතේ තියෙන planes තමයි මේ තියෙන්නේ. ඒතර ඒවා සම්බන්ධ විස්තර අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර මේ plane එක මේ flight එක කොහෙද යන්නේ, කොහෙටද යන්නේ, ඒවා කියලා දැනගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර මේ සිංගප්පූරු ඔය විදිහට බලන්න පුළුවන්කම ලැබෙනවා. හරි. ඒතර මේකේ තවත් දෙයක් තියෙනවා. මේ අඳුරු පෑන් පෙන්වන්නේ මේ මොහොතේ රාත්‍රිය උදා වෙලා තියෙන ප්‍රදේශ. මේ සුදු පාටින් මේ වගේ වර්ණවත් භාවයෙන් පෙන්වන්නේ ඒ පැත්තට තාම දිවා කාලය කියන එක. ඒකත් අපිට බලා ගන්න පුළුවන් අවස්ථාව සලසලා දීලා තියෙනවා. මේ කලාරම්පූර් ඉඳන් යනවා ඔය විදිහට අපිට බලන්න පුළුවන්. චෙන්නයි යනවා, සිංගප්පූර් ඉඳන්. ඒක වගේ බලන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මෙතන බලන්න පුළුවන් මේ ෂෙඩියුල් ටයිම් එක තියෙන්නේ මේ වෙලාව. එතකොට නමුත් දැන්
ලේට් වෙලා තමයි ගිහින් තියෙන්නේ. නමුත් වෙලාවටත් කලින් මේ වෙලාවටත් කලින් මේක ලෑන්ඩ් කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා මෙතන පෙන්නනවා. හරි. ඒතර ඔය විදිහට අපිට තොරතුරු ලබා ගන්න අපි වෙබ්සයිට් පාවිච්චි කරනවා. ඒතර වෙබ්සයිට් හරහා මේ කියන්නේ www සර්විස් එක හරහා අපි තොරතුරු ලබා ගන්නවා. ඒතර මම හිතනවා මේ ටික ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. ඊට පස්සේ අපි ඊමේල් සම්බන්ධව කතා කරොත් එතකොට ඔයගලන්ට ඊමේල් එකක් හදන්නේ කොහොමද කියලා මම මුලින්ම කියා දෙන්න. ඔයගලන්ට ලේසියෙන්ම කරන්න පුළුවන් මෙතන ටයිප් කරන්න Google account කියලා. එතකොට මෙතන එන ඔප්ෂන් එක මේ සර්ච් වෙලා එනවා. එතකොට create your account Google account කියලා තියෙනවා. එතකොට ඔයගලන්ට නම මෙතන දාලා මෙතන විදිහට දාලා මෙතන දාන්න ඕන ඔයගොල්ලෝ first name එකයි last name එකයි. ඊට අමතරව ඔයගලන්ට මෙතන දාන්න පුළුවන්. දැන් මේ අපේ ආයතනයේ නම සුහුරු. ඒ නිසා මම සුහුරු කියලා දාලා හදන්නම්. සමහරට මේක හදලා තියෙනවා නම් මේ වෙලාවේ අපිට සුහුරු කියලා ගන්න බැරි වෙයි. අපි යමු බලමු මොකද කරන්න ඕන කියලා. සුහුරු අරන් තියෙන්නේ ඒ හින්දා මම සුහුරු 28 කියලා ගන්නවා. සුහුරු ඔයගොල්ලෝ බැච් 10 නේද? दा underscore 10 කියලා දාලා බලන්න. හරි. සුහුරු 28ම ගන්න. හරි. එතකොට සුහුරු 28 කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න ඊමේල් ඇඩ්‍රස් එක. එතකොට ඒකෙන් තමයි අර මේක ඒ කියන්නේ Google account එක unique අඳුනගන්නේ ඔයගොල්ලන්ගේ account එක කියලා. එතකොට සුහුරු සුහුරු 28 කියලා අපි හදාගෙන මෙතන පාස්වර්ඩ් එක දෙන්න පුළුවන්. ඒක පාස්වර්ඩ් එකක් දෙනකොට ඔයගොල්ලෝ මතක තියාගන්න හැම වෙලේම capital simple සහ symbols ඒ වගේම ඒ කියන්නේ asterisk mark එක එහෙම නැත්නම් at sign එක තියෙන්න ඕන. ඊට අමතරව number එකක් තියෙන්න ඕන. ඔය විදිහට mix වෙච්ච characters පාවිච්චි කරන්න ඕන. නැත්නම් ඔයගොල්ලන්ට password එක හදා ගන්න හදන්න දෙන්නේ නැහැ. ඊට අමතරව ඔයගොල්ලන්ට ඒක security වශයෙන් security එකක් විදිහට ගත්තාම ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද හේතුව මේක තව කෙනෙකුට හැක් කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම අපි ඊමේල් හදාගත්තොත්. ඒ නිසා ඔයගොල්ලෝ හැම වෙලේම mix වෙච්ච password එකක් දාන්න අවශ්‍යයි. ඊට පස්සේ මම next යනවා. ඒතර password එක වැරදි අපි හරියට දාලා බලමු ආයෙ. හරි පාර හරි. ඔන්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ recovery option එක කියන්නේ ඔයගොල්ලන්ට ෆෝන් එක පාවිච්චි දාන්න මෙතන දාන්න පුළුවන්. ඊට අමතරව ඔයගොල්ලන්ට දාන්න පුළුවන් මෙතන ඔයගොල්ලන්ගේ උපන් දිනේ එහෙම නැත්නම් recovery mail එකක් දාන්න පුළුවන්. නම්බර් එක දාන්න පුළුවන්. ඕනනම් දාන්න නේතුව කරන්නත් පුළුවන්. අපි ෆෝන් එක දාලා කරමු. ඒ හේතුව අපිට මේක වෙරිෆයි කරගන්න ඕන. අපි ඒ නිසා මගේ ෆෝන් නම්බර් එක එතන දාලා කරනවා මේ වෙලාවේ. මම යෙන් එක දානවා. දාලා next යනවා. ඊට පස්සේ මෙතන එනවා මේ
privacy and terms කියලා. ඒ කියන්නේ agreement එක. ඔයගොල්ලෝ මේක මේ විදිහට පල්ලයට ඇවිල්ලා අපිට මේ email එක හදා ගන්න ඕන නිසා ඔයගොල්ලන්ට ඕනම් බලන්න කියවන්න පුළුවන්. අපි email එක හදා ගන්න අවශ්‍ය නිසා අපි agree කියලා මේ විදිහට email address එක හදා ගන්නවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට email address එක හදා ගන්න. එතකොට මම මේ විදිහට email address එක හදාගත්තට පස්සේ මේකේ අපි security අපි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ තව කෙනෙකුට අපේ mail එක password එක දැනගත්තොත් එහෙම නැත්නම් password එක crack කරොත් තව කෙනෙකුට log වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි email address එකක් හදාගත්ත ගමන් අපි ඒකේ option එකක් තියෙනවා මේ security සම්බන්ධව එතනට අපි ගිහිල්ලා මේකේ අපි හදා ගන්න ඕන හරි මෙතන security එක ගාව තියෙනවා two types verification කියලා ඒක off කියලා එකේ තියෙන්නේ අපිට පුළුවන් ඒක on කරලා අපිට මේ ඒ two way authentication එක දෙන්න ඒ සඳහා get start කියලා කියනවා. එතකොට අපිට ආයෙ අහනවා password එක මොකක්ද කියලා අපිට password එක අපි දීලා ඉවර වෙලා දැන් කියනවා අපේ ෆෝන් නම්බර් එක දෙන්න කියලා. ඊට පස්සේ මෙතන දැන් අර මම දුන්න නම්බර එක එයා ගත්තා. ඒ විදිහටම මෙතන අපි ටෙක්ස්ට් මැසේජ් එකක් ගෙන්න ගන්නවා. ඊට පස්සේ අපි next කිව්වහම එයා මගේ ෆෝන් එකට කෝඩ් එකක් එවනවා. ඒ කෝඩ් එක බලලා ගහලා ඔය විදිහට දැන් ඒ it's work කියලා මැසේජ් එක ආවා. දැන් two types verification එක එනවා. එතකොට මගේ මේ ෆෝන් එකේ මේ මොන හරි කවුරු හරි කෙනෙක් ලොග් වුණොත් මේ ෆෝන් නම්බර් එකට මට ටෙක්ස්ට් මැසේජ් එකක් එනවා මේ කවුරු හරි කෙනෙක් ලොග් වුණා කියලා. ඊට අමතරව ලොග් වෙන්න ගියොත් ඒ කෙනාට password එකක් අහනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට තව කෙනෙකුට log වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැතුව යනවා. ඒකට ඒ විදිහට අපිට mail address එකක් හදපු ගමන් අපිට මේ security අපි set කරගන්න අවශ්‍ය වෙනවා. ඒතර ඒ විදිහට අපි mail එකක් හදපු ගමන්ම ඒ වගේ security අපි දාගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒක තමයි අපි ඉස්සල්ලාම කරන්න ඕන දේ. email address එකක් හැදුවාම two types verification එකක් turn on කරගන්න අවශ්‍ය වෙනවා. ඒකට මම ඔයගලට පෙන්නන්නම් ඊට පස්සේ අපි email යවන්නේ කොහොමද කියලා. එතකොට ඔයගලන්ට මෙතන දකින්න හම් වෙනවා inbox සහ send කියන boxes දෙකක් තියෙනවා. ඒක ක්ලික් කරාම අපිට බලන්න පුළුවන් මේ අවස්ථාවේ inbox එකට ආපු mails දෙකක් අපිට තියෙනවා. එතකොට මෙතන තියෙනවා verification එක සම්බන්ධව දුන්නේ mail එකක්. අපි ඊළඟට මෙතන තියෙනවා අපි මේ වගේ email එකක් අපි හැදුවා. ඒක සම්බන්ධ විස්තර ටික තියෙනවා. එතකොට ඔය විදිහට අපිට mail දෙකක් දැන් මේ වෙනකොට inbox එකට ඇවිල්ලා තියෙන්නේ. අපි නමුත් තාම එක mail එකක්වත් යවලා නැති නිසා send box එකේ මේවට කියනවා boxes කියලා. එතකොට inbox එකේ විතරයි mails තියෙන. අපි තාම යවපු නැති නිසා mails නැහැ.
එතකොට මම තව ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඊට අමතරව හරි. එතකොට ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම දැන් අපි කොහොමද මේල් එකක් යවන්නේ කියලා. එතකොට අපි ඉස්සලා මේල් එකක් යවනකොට to කියලා කියනවා. එතකොට එතන තමයි අපි යවන එක්කෙනාගේ address එක type කරන්නේ. එතකොට මම type කරනවා විදියට type කරනවා හරි. ඔය විදිහට අපි type කරනවා email address එක ඊට පස්සේ subject එක. අපි මේකේ අනිවාර්යයෙන්ම අපි subject එකක් දාන්නේ ඒකෙන් අපිට දැනගන්න පුළුවන් මේක මොකක් හා සම්බන්ධව අපි යවපු පණිවිඩයක්ද කියලා. එහෙම නැත්නම් mail එකක්ද කියලා. ඒ නිසා තමයි අපි subject එකක් දාන්නේ. අපි මේක අපි දාමු test message කියලා. හරි. test message. එතකොට අපි this is අපි type කරමු this is testing message කියලා ඔය විදිහට අපි ඒක type කරනවා. දැන් ඔයගොල්ලන්ට යවනකොට මෙන්න මෙතන තියෙනවා click කරන බටන් එකක්. ඒතර මේ බටන් එකෙන් අපිට පුළුවන් මේක යවන වෙලාව තීරණය කරන්න. දැන් එයා default කියලා තියෙනවා හෙට උදේ 8ට මේක මේල් එක යවන්න. ඊට පස්සේ ඕනනම් මේක යවන්න හෙට හවස 1ට. ඊට අමතරව හෙට උදේ 8ට. ඔය විදිහට morning ඒ කියන්නේ හෙට උදේ 8ට යවන්නම් කියලා. එහෙම නැත්නම් අපි ඒ කිසිම එකකට කැමති නැත්නම් අපිට පුළුවන් මෙතන ක්ලික් කරලා අපිට කැමති දවසක මේක යවන්න මේ මොහොතේ යවන්න කැමති නැත්නම් අපිට ෂෙඩියුල් කරන්න පුළුවන්. කැමති වෙලාවක් දීලා කැමති ටයිම් එකක් දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම අවශ්‍ය නැත්නම් මේ මොහොතේම යවන්න අවශ්‍ය නම් අපිට send කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතන මැසේජ් එකක් එනවා send message send කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා view message කියලා. ඒකට අපි view message කියලා check කරොත් අපිට යවපු message එක බලන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට මෙතන තියෙනවා ඒ කියන්නේ අපි මොකද කරේ අපි send කියන box එකේ තියෙන message එක තමයි අපි බැලුවේ. ඊට පස්සේ මම මේ පෙන්නන්නම් අපි යවපු message එක මේ තියන්නේ අපි යවපු message එක ඒ කියන පුද්ගලයාට ඇවිල්ලා තියෙනවා. ඒකට මෙතන තියෙනවා කාගෙන්ද සෝරු 28@gmail.com වලින් ඇවිල්ලා තියෙනවා කාටද මේ කස්තුරි කියන මගේ අනිත් මේල් ඇඩ්‍රස් එකට ඇවිල්ලා තියෙනවා. ඒතර ওই විදිහට අපිට කෙනෙක්ගෙන් කෙනෙකුට තව යවන්න පුළුවන්කම තියෙනවා. තව අවස්ථාවක් තියෙනවා ඔයගොල්ලන් වැඩ කරනවා නම් අපි ඒ කියන්නේ ආයතනයේ ප්‍රධානියා නැත්නම් අපි ප්‍රධානියාට දැනගන්න කෙනෙක් සම්බන්ධ තොරතුරක් ඒ පුද්ගලයාට දැනගන්නේ නැති වෙන්න කවුද එව්වේ කියලා අපිට යවන්න අවශ්‍ය නම් අපි පාවිච්චි කරනවා ඔප්ෂන් එකක්. ඒ කියන්නේ
අපි යවනා පුද්ගලයෙකුට ඒ පුද්ගලයාට අපි යවන්නකොට අපි පාවිච්චි කරනවා BCC කියලා. ඒකට මම යවනවා මේල් එකක් කස්තුරි @ අපි සුහුරු එකටම යමුකෝ. සුහුරු සුහුරු 28 @gmail.com. හරි. ඉතින් මෙයාට යවනවා. මෙයාට යවන ගමන් මට ඕනේ ලොක්කටත් යවන්න. ඒ කියන්නේ අපේ බොස්ට යවන්න. මොකද මෙයා සම්බන්ධ දෙයක්. මෙයාටම යවනවත් වගේම බොසුත් දැනගන්න ඕනේ කියලා යවන්න. හැබැයි මේ BCC කියන්නේ blind carbon copy කියන එක. මේකෙම blind එකක් මේ කියන එක්කෙනාට යවනවා. හැබැයි මේ කියන එක්කෙනාට යවන එක මෙයාට බලන්න බෑ. මෙයා දන්නේ නැහැ. ඒක අපි යවලා බලමු. මට යවා ගන්නවා. ඔය විදිහට ටෙස්ට් කියලා දාලා අපි this is test message. This is test message කියලා අපිට දාන්න පුළුවන්. එතකොට මේ විදිහට යවුවාම ඕගොල්ලන්ට මේ මට ආපු එක මටම එවා ගත්තා. එතකොට මේක ක්ලික් කරලා බලුවාම මෙතන පෙන්නනවා කාටද යවුවේ කියලා. ඊට පස්සේ මේ කෙනාට යවුවාම හරි පොඩි වැරදීමක් වුණා. අපි මෙතනට දානවා අර යවන්න ඕන කෙනාගේ ඇඩ්‍රස් එක. එතකොට තමයි අපි යවන්න ඕනේ. අපි 2 එකට දාන්නේ නැහැ. වැරදීමක් වුණා. ඒක අතපසුවීමක්. ටෙස්ට් this is test. හරි. ඊට පස්සේ මෙතන අපි ගිහින් බැලුවාම ඒ මැසේජ් එකේ අපිට ඇවිල්ලා නැහැ. බලමු. හරි. ඒක එනකම් ඔයගොල්ලන්ට තවත් එකක් මම කියා දෙන්නම්. මේ ඔයගොල්ලන්ට දැන් මොකක් හරි මේල් එකක් යවනකොට මේ අවශ්‍ය වෙනවා මේ මැසේජ් එකට යටින් ඔයගොල්ලන්ගේ නම විස්තර ටික දාන්න. එතකොට ඒක හැම ලෙටර් එකකම ලියුමකම එහෙම නැත්නම් මේල් එකකම දාගන්න අවශ්‍යතාවය තියෙනවා. එහෙනම් වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් මේ මෙතනට ගිහිල්ලා මේ මෙතන තියෙනවා මේ quick settings කියලා. ඒකෙන් all settings වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මෙහෙම පල්ලෙහාට එනකොට තැනක් තියෙනවා මෙන්න මෙතන තියෙනවා create signature කියලා. ඒතර ඔයගොල්ලන් තියෙන්නේ signature එකක් create කරන්න. හරි. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මම type කරනවා ඉන්දික කස්තුරි ඊපස්සේ ඒ විදිහට දාලා මෙතන ඔන්න ඕගොල්ලන්ට පුළුවන්
තව දාන්න පුළුවන් සුහුරු education කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔන්නම් පින්තූරයක් අවශ්‍ය නම් මේ වගේ තෝරලා මෙතනින් ඉන්සර්ට් කරගන්න පුළුවන් මෙතනට. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මෙතන save කියලා changes කියලා දාගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මේල් එකක් යවනකොට ඔයගොල්ලෝ කම්පෝස් කරන්න යනවා මේල් එකක්. අපි මේ විදිහට ගහලා impress එක type කරනවා test කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ මෙතනින් insert signature කියලා අපිට මේ විදිහට signature එක add කරගන්න. හරි. ඔය විදිහට අපිට පුළුවන් signature එකක් add කරලා mail එකක් යවන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඔය විදිහට අපිට emails යවන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ email සම්බන්ධව මම හිතනවා ප්‍රමාණවත් දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඊට පස්සේ අපිට ඕනනම් තවත් තියෙන option එකක් මේකේ ඕගොල්ලන්ට මේ block කරන්න තියෙනවා නම් කැමති නැති කෙනෙක් එනවා නම් ඒ වගේ features මෙතන තියෙනවා block කරන්න පුළුවන්. නිතරම කරදර වෙන emails තියෙනවා නම් ඒවා හදන්න පුළුවන්. labels මෙතන හදන්න පුළුවන්කම තියෙනවා. ඔයගොල්ලෝ කැමති විදියකට inbox එකට ඒ කියන්නේ එන mails ටික එන්න ඕන boxes මේ විදියට හදන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ options මේකේ හදන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු මේකේ අපිට email එකේ G Suite කියන option එක යටතේ මේ තියෙන අපිට එක ආකාරයේ facilities ඔයගලන්ට දීලා තියෙනවා. ඒකේ අපි බලමු Google Docs මේ තියෙන්නේ Docs. ඒකට මේ ඒකට අපි ගිහිල්ලා අපිට පුළුවන් වැඩ කරන්න. මේක ඇත්තටම software sharing. මේක cloud එකේ තියෙන්නේ, internet එකේ තියෙන්නේ. ඒ නිසා ඔයගලන්ට පුළුවන් මේකට log වෙලා ඔයගලන්ට type කරන්න. ඉතා පහසුවෙන් type කරන්න පුළුවන්. මේකේ option එකක් තියෙනවා tools වල voice typing කියලා. එතකොට ඔයගලන්ට තියෙන්නේ මෙතන type කරන්න කියන්න විතරයි. එතකොට automatically ඒක type කරගෙන යනවා. ඒක මෙතන තියෙන සිංහල මම තෝරනවා. දැන් මම කියන වෙලාවට මේ ආකාරයට type කරගෙන යනවා. එතකොට මට කියන්න තියෙන්නේ ඉතා පහසුවෙන් මේ විදිහට type කරගෙන යනවා. එතකොට ඔයගලන්ට ලේසියෙන්ම පහසුවෙන් type කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දැන් තවත් වාසියක් තියෙනවා මේ ડોකියුමන්ට් එක තවත් කෙනෙක් සමග ෂෙයා කරලා පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේක මේ විදිහට අපිට ෂෙයා කරන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මම මේක මේ කියන එක්කෙනාත් එක්ක මම ෂෙයා කරනවා. එතකොට ඒක මම ෂෙයා කරනකොට මම මෙයාට දෙනවා editing කියන facility එක. එතකොට ඒ දෙන්නටම මට ඒ කියන එක්කෙනාට මේ ડોකියුමන්ට් එක මෙහෙම අරගෙන ඕපන් කරගෙන අපි දෙන්නටම එකම වෙලාවේ ටයිප් කරලා යන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ තියෙන්නේ දැන් මේ තියෙන්නේ මේ මම ටයිප් කරපු එක අර මේ
ෂෙයා කරපු එක්කෙනාගේ මේල් එකෙන් ඔය විදිහට ටයිප් කරනකොට මම හදපු මේල් එකට ඇඩ් වෙනවා. එතකොට කවුද ඇඩ් කරේ කියලා පෙන්වනවා මේ විදිහට. ඉතින් හරි පහසුවෙන් ඕගොල්ලන්ට මේකේ වැඩ කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව ඕගොල්ලන්ට තවත් මම ඔප්ෂන් එකක් පෙන්වන්නම්. තවත් එකක් තියෙනවා මේ Google Sheets. ඒක Word අපේ Excel වගේ තමයි. ඒකට ඔයගොල්ලන්ට පුළුවන් මේක Excel sheet එකක් විදිහට පාවිච්චි කරලා සාමාන්‍ය Excel වැඩ ටික කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට මේ ආකාරයට Google Docs මේ වගේම spreadsheets Google spreadsheets පාවිච්චි කරලා ඕගොල්ලන්ට වැඩ කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේකෙත් අර sharing කියන facility එක ලබා දීලා තියෙනවා. ඒකට ඒ විදිහට දේවල් කරන්න පුළුවන්කම ලැබෙනවා. තවත් මේකේ තියෙන option එකක් keep. ඔන්න slides කියලා option එකක් තියෙනවා. ඒකෙන් ඕගොල්ලන්ට ලේසියෙන් presentation එක හදා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක මේ Google Suite වල තියෙන facility එක. මේ විදිහට ලේසියෙන් හදා ගන්න පුළුවන්. එතකොට ඔය විදිහට තවත් option එකක් තියෙනවා. ඒ තමයි keep කියන එක. ඒකෙන් ඕගොල්ලන්ට notes මම කැමති මේ black කියන එකට මම select කරලා මම මෙතන add කරනවා image එකක්. ඒ image එක add කරලා මට පුළුවන් මේකේ මම යටට යනවා. ඊට ගිහලා මේ තිත් ගාව මේ තිත් තුනක් තියෙනවා. එතන ක්ලික් කරලා grab image text කිව්වහම ඒකේ මේ image එක සම්බන්ධ තියෙන text ටික මට මෙතනින් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මට ලේසියෙන් මේක copy කරලා Word document එකකට insert කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට දා පහසුවෙන් ඔයගොල්ලන්ට යම්කිසි image එකක තියෙන text එකක් තියෙනවා නම් ඒක පහසුවෙන්ම අරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ වගේ facility එකක් තියෙනවා. ඊට අමතරව මම ඔයගොල්ලන්ට කියා දෙන්නම් කොහොමද Facebook account එක හදාගන්නේ කියලා. එතකොට අපිට email address එකක් ඕනේ. ඒක අපි හදාගත්ත නිසා අපිට පුළුවන් පහසුවෙන්ම email address මේ Facebook account එකක් හදාගන්න. මෙතන තියෙන email address එක type කරන්න. sorry. මෙතන යනවා new create account කියලා. ඊට පස්සේ අපි නම අපි කියනවා සුහුරු කියලා. ඔයගොල්ලන්ගේ batch 10 හින්දා මම batch 10 කියලා දානවා. ඊට පස්සේ මෙතන දානවා email address එක අපි හදාගත්ත එක සුහුරු සුහුරු 28@gmail.com ආයමර් මේක කොපි කරලා මෙතනම ටයිප් කරනවා. සුහුරු පාස්වර්ඩ් එකක් මම ගහන්න ඕන. ඒකට මතක තියාගන්න ඕන අර මම කිව්ව කලින්
පාස්වර්ඩ් අහනකොට අපි පාවිච්චි කරන ක්‍රමවේදය ඒ විදිහම තමයි. ඊට පස්සේ මම මෙතනින් මගේ උපන්දිනය දානවා. ඊට පස්සේ මම කවුද කියලා කියන්න ඕන. ඊට පස්සේ මට තියෙන්නේ මෙතන sign up කියලා බටන් එක ක්ලික් කරන්න. සමහරු edu ready කවුරු හරි එක්කෙනෙක් එක පාවිච්චි කරලා තියෙනවා. නම්ම දාන්න. හරි. එතකොට හරි නමක් දෙන්න. එහෙම නැති වුණොත් ඊට වගේ ගැටුවට මුහුණ දෙන්න වෙනවා. මම බැලුවේ මගේ ආයතනයේ නම් වෙන්න පුළුවන්කමක් තියෙන කියලා. තාම ආවේ නැහැ. අන්න වෙරිෆිකේෂන් කෝඩ් එක ආවා. අපි කන්ෆර්ම් කරනවා මේ විදියට. එතකොට අපි කන්ටිනියු කරනවා. හරි. එතකොට ඒක වෙරිෆයි කරගත්තා. අපි අතන්ට ගිහිල්ලා ඒ අවස්ථාව ගන්න. කන්ෆර්ම් කරමු. හරි කන්ෆර්ම් කරා. එතකොට හරි දැන් මුන්න ලකුණා. මෙතනට ආපු ගමන් ඔයගොල්ලෝ මතක ඇතුල් කරන්න ඕන මේක පාස්වර්ඩ් එක remember ද කියලා අහනවා. ඊට පස්සේ not now කරන්න ඕන. ඉස්සල්ලාම මතක ඇතුල් ඒ දේ කරන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනට ගිහිල්ලා මෙතන මේ ක්ලික් කරලා මෙතන තියෙනවා settings. මේවා ගැන මම කතා කරන්න යන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මෙතන කරන්න ඕන ටික. මේ Facebook එකේ security සම්බන්ධව හදන විදිය තමයි මම මේ කියා දෙන්නේ. ඒත් මෙතන තියෙනවා settings. එතකොට ඒකේ තියෙනවා option එකක් security login කියලා. අන්න එතන තියෙනවා two way authentication factor කියලා. අන්න ඒක edit කරන එකට ගියාම මෙතන තියෙනවා authentication app කියලා එකක්. ඕනනම් ඒක අපි පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් text message එකක් අපි use කරන්න පුළුවන්. අපි text message එකක් use කරනවා. password එක enter කරන්න කියනවා. මොකද අපි ඒක තහවුරු කරගන්න අපේම කියලා. මම password එක type කරනවා. ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එක මම දෙනවා. ඊට පස්සේ කෝඩ් එකක් එනවා මේ ෆෝන් එකට.
कंटिन्यू करना එතකොට අන්න දැන් two way authentication එක on වුණා. දැන් ඕගොල්ලන්ට මේ two way authentication එක නිසා කිසිම කෙනෙකුට මේකට hack කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද වාගේ phone number එක නැත්තම් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්කම නැහැ. එතකොට අද දවසට මම බලාපොරොත්තු වෙච්ච තොරතුරු ටික අද දවසට මම ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ පාඨමාලාව ඔයගොල්ලෝ සාර්ථකව නිම කරා කියලා මම බලාපොරොත්තු වෙනවා. අද දින ඇත්තටම ජගත් සර්ට විරෝධායන ලක් වෙන සිදු වුණා. ඒ නිසා තමයි මට කිව්වේ මේ සම්බන්ධව මම සුරු ආයතනයේ හાર્ඩ්වෙයාර් සහ නෙට්වර්කින් පාඨමාලා සිදු කරන්නේ මම. ඒ නිසා මේ මගේ ඉල්ලුවා අද දවසේ වැඩ මේ 4 වෙනි දවසේ පාඨමාලාව මේ ඔයගොල්ලෝ වෙනුවෙන් කරන්න කියලා. ඒ අවස්ථාව තමයි මම ලබා ගත්තේ. ඒකෝද ඔයගොල්ලන්ට අද දවසේ මේව දැනුම ලැබුණ ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අපේ වැඩසටහන අවසන් කරන්න පුළුවන්. බොහොම ස්තුතියි. ඔබ දෙනාට සියලු දෙනාටම සුබ රාත්‍රියක්.